අයිබෝන් හැමෝටම අදත් අපි සුපුරුදු විදිහට ආවා ඔයාලට වීඩියෝ එකක් අරගෙන අද විශේෂ දෙයක් උගන්වන්න හදන්නේ. අද අපි උගන්වන්න හදන්නේ notice writing ගැන. සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා notice writing ලකුණු 5ක ප්‍රශ්නයක්. මේ ලකුණු 5ක් ලබා ගන්න ලේසිම විදිහ කියලා දෙන්න තමයි අද හදන්නේ. මේක ගොඩාක් වටිනවා සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ළමයින්ට. මේක 8 වසරෙන් උඩ සියලුම ළමයිට ගොඩක් වටින හින්දා තමයි මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ. අපි බලමු මොනවද නෝටිස් කියන්නේ, කොහොමද නෝටිස් එකක් අපි ලියන්නේ කියලා. නෝටිස් වර්ග 4ක් තියෙනවා. මේ නෝටිස් වර්ග 4න් පළවෙනි වර්ගය තමයි මේ උගන්වන්න හදන්නේ. අපි බලමු මොකද්ද නෝටිස් එකක් කියන්නේ කියලා. A notice is a piece of formal writing which is written to inform something to some special group කියලා කියනවා. මේ notice එකක් කියලා කියන්නේ formal writing එකක්, රාජකාරී මට්ටමින් ලියන දෙයක්. මේක ලියන්නේ some special group. කියන්නේ විශේෂ කණ්ඩායමක් උදෙසා තමයි ලියන්නේ. ඔයාලා දැකලා ඇති notice සාමාන්‍යයෙන් දැන්වීමයි කියලා ගහලා notice board වල තියෙන දේවල් තමයි මේ notice කියලා කියන්නේ. ස්පෙෂල් ගෲප් එකක් අරමුණු කරගෙන තමයි එතකොට notice එකක් ලියන්නේ. අපිට notice එකක් ලියද්දී අත්‍යවශ්‍ය වෙන vocabulary එකක් තියෙනවා. අපි දැනගත යුතුම වචන ටිකක් තියෙනවා. මේ වගේ මෙන්න මේ වචන ඔයාලා අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න. එහෙම නැත්නම් මේ වචන ටික ඔයාලගේ හිතේ තියාගන්න. මේ වචන නැත්නම් අපිට notice එකක් ලියන්න අමාරුයි. මේ තියෙන්නේ නාමපද. මේ වචන අනිවාර්යෙන් අපිට use කරන්න වෙනවා notice writing වලදී. මේ තියෙන්නේ අපි notice writing වලදී යොදා ගන්න preposition එහෙම නැත්නම් නිපාත පද. මේක විශේෂත්වය තමයි මේ on කියන එකෙන් අපි on කියන එක use කරනවා දිනයක් හෝ මාතෘකාවක් සම්බන්ධ කරන. මේ මාතෘකාවක් සම්බන්ධ කරනවා නම් අපි topic එකක් සම්බන්ධ කරනවා නම් notice එකට ඒක අපි සම්බන්ධ කරන්නේ on කියන නිපාතයෙන්. ඊටු ටික එච්චර ලොකුවට කියලා දෙන්න දෙයක් නැහැ. ඊටු ටික ඔයාලා දන්න දේවල්. මේක on කියන එක මාතෘකාවක් සම්බන්ධ කිරීමේදී යොදා ගන්නවා. අපි බලමු notice writing වල විශේෂත්වය කියලා. ඊට පස්සේ words for noun කියලා කියනවා. මේ notice එක තවත් තියෙන තවත් අපිට use කරන්න වෙන නාමපද. මේවා හොඳට ඔයාලා බලන්න, මේවා පාඩම් කරගන්න. මේවත් එක්ක තමයි අපිට notice ලියන්න වෙන්නේ. මේ වගේ පද අපිට අනිවාර්යයෙන් මතකයේ තියාගන්න වෙනවා. මේ තමයි ක්‍රියාපද වැඩියෙන්ම අපි use කරන ක්‍රියාපද notice writing වලදී. මේ හැම එකක්ම ඔයාලා පොතක් කරන් ලියාගන්න. මේක ඉතාමත් වටිනවා. මේ පද ටික නැත්තම් අපිට notice එකක් ලියාගන්න ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. මේ තියෙන ප්‍රශ්නයක් කොහොමද අපිට ප්‍රශ්නයක් එන්නේ විභාගයේදී කියලා දැනගන්න පුළුවන්. මේකෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තමයි ඔයාලට විභාගෙට ලියන්න එන්නේ. මේකේ අපි කියවලා බලමු. You are the secretary of the science club of your school. මේ කියන්නේ ඔයා තමයි ලේකම් science club එකේ විද්‍යා සංගමයේ ලේකම් ඔයාලගේ ඉස්කෝලේ. You have planned to invite Dr. Bandara to speak on modern inventions. You have planned. මෙතන පළවෙනි you එකේ you are the කියපුවාම ඔයා, දෙවෙනි you එකේ තියෙන you have planned කියලා ඔයාලා සැලසුම් කරලා තියෙනවා ආරාධනා කරන්න ඩොක්ටර් බණ්ඩාරට speak කතා කරන්න on modern inventions. මම කිව්වා on කියන නිපාතේ භාවිතා කරනවා කියලා මාතෘකාවක් සම්බන්ධ කරන්න. මෙතන මේ තියෙනවා on modern inventions කියලා. එතකොට නූතන සොයා ගැනීම පිළිබඳ කතා කරන්න ඩොක්ටර් බණ්ඩාරට ආරාධනා කරන්න ඔයාලා සැලසුම් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. Write a notice to be put up on the notice board informing all the members to participate for the event කියලා තමයි කියන්නේ. එතකොට සියලුම සමාජිකයන් දැනුමත් කරලා මේ සයන්ස් ක්ලබ් එකේ සමාජිකයන් දැනුමත් කරලා අපිට notice එකක් ලියන්න කියලා තමයි කියන්නේ.
අපි මේ නෝටිස් එක ලියන්න කලින් ඉස්සල්ලාම ෂෝට් නෝට් එකක් හදා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඕනම දෙයක් කරද්දී ෂෝට් නෝට් එකක් හදා ගන්නවා. මේ නෝටිස් එකටත් එහෙමම තමයි අපි ෂෝට් නෝට් එකක් හදාගත්තොත් අපිට ලේසි මේ නෝටිස් එක ලියන්න. එතකොට මේ අපි අර ඉස්සල්ලා කියවපු ප්‍රශ්නෙන් ෂෝට් නෝට් එකක් හදාගන්න. මේ ෂෝට් නෝට් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකක් ගැනද අපි මේ නෝටිස් එක ලියන්නේ. ඒ කියන්නේ තියෙන්නේ මොකද්ද කියලා. රැස්වීමක්ද, මීටින් එකක්ද, එක්සිබිෂන් එකක්ද, ලෙක්චර් එකක්ද, ස්පීච් එකක්ද, තියෙන්නේ මොකද්ද, ශ්‍රමදාන කැම්පේන් එකක්ද, බුක් ෆෙයා එකක්ද මොකද්ද කියලා අපි අනිවාර්යයෙන්ම ඉස්සල්ලා මේ ඉවෙන්ට් එක හොයාගන්න ඕනේ. ඊට පස්සේ කතාවක් වගේ නම් එහෙම නැත්නම් ඩිබේට් එකක් වගේ නම් විවාදයක් වගේ නම් අනිවාර්යෙන් ඒකට මාතෘකාවක් තියෙනවා මොකක් ගැනද මේක තියෙන්නේ කියලා. ඒක හොයාගන්න ඕනේ. ඊට පස්සේ කතාවක් කරනවා නම් කරන කෙනෙක් ඉන්නවා ඩුවර් කෙනෙක්. එයාව කවුද කියලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ රීසන් එක මේක තියන්න හේතුව ශ්‍රමදානයක් නම් ඇයි තියන්නේ? කතාවක් ලෙක්චර් එකක් කරනවා නම් ඒක කරන්නේ ඇයි කියලා අපි හොයාගන්න ඕනේ. ඒක ලියා ගන්න ඕනේ මේ ෂෝට් නෝට් එකේ. ඊට පස්සේ the organizer මේක සංවිධානය කරන්නේ කවුද? සංවිධානය කරන කෙනෙක් ඉන්න ඕනේ. එයාව ලියන්න ඕනේ. ඊට පස්සේ date, time, venue. date කියන්නේ දිනය, time කියන්නේ වෙලාව, venue කියන්නේ place එක ස්ථානය. මේ තුන බොහෝ විට අපි අතින් හිතලා ලියන්න ඕන දේවල්. ඊට පස්සේ chief guest කෙනෙක් ඉන්නවා නම් ආරාධිත ප්‍රධාන ආරාධිත අමුත්තෙක් ඉන්නවා නම් එයා කවුද කියලා ලියන්න ඕනේ. the closing date අපිට නෝටිස් එකක් ලියද්දි සමහර වෙලාවට මොකක් හරි දෙයකට ඇප්ලයි කරන්න කියලා කම්පිටිෂන් එකකට වගේ ඇප්ලයි කරන්න කියලා ලියන්න වෙන්න පුළුවන්. එතකොට closing date එක ගැන ලියන්න වෙනවා. ඊට පස්සේ invitees කාටද මේ ආරාධනා කරන්න කියලා ලියන්න ඕනේ. the writers post අනිවාර්යෙන් මේ ලියන කෙනාගේ post එක ලියන්න ඕනේ. තනතුර මොකක්ද කියලා ලියන්න ඕනේ මේ ෂෝට් නෝට් එකේ. මේ ටික හරියට පෙළගස්ස ගත්තොත් අපිට පුළුවන් නෝටිස් එකක් හරියටම ලියා ගන්න. මේ විදිහට අපි කියවපු ප්‍රශ්නේ ෂෝට් නෝට් එක මේ විදිහට හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා the event එක මොකද්ද? a lecture. topic එක modern inventions. doer Dr. Bandara. the reason to encourage the students to invent things. ඒක අපි හදලා නිර්මාණය කරලා දාන්න ඕනේ මේකට. the organizer the science club. date එක 22nd 8 2021. time එක 8:30 am. venue එක in the main hall. chief guest on නැහැ අපි doer කියලා දැම්මා යාව. the closing date එකක් මේකට නැහැ. ඊට පස්සේ invitees all the members the writers post the secretary කියලා තමයි කියන්නේ. මෙන්න මේ ටික මෙහෙම හදාගත්තන් පස්සේ අපිට පුළුවන් මේ නෝටිස් එක හරියටම ලියා ගන්න. මේ තියෙන තවත් ඒ වගේ ප්‍රශ්නයක් නෝටිස් එකක් ලියන්න අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්නයකට. අපි මේකත් කියලා බලමු. You are the secretary of the welfare society of your village. You have planned to organize a Ramadana campaign to clean the lake. Write a notice to be put up on the notice board informing all the members to participate for the event කියලා තමයි කියන්නේ. මේක කියන ඔයා තමයි welfare society එක. ඒ කියන්නේ සුබසාධක සංගමේ ලේකම්. ඔයාලගේ ගමේ you have planned to organize. ඔයාලා සැලසුම් කරලා තියෙනවා සංවිධානය කරන්න ශ්‍රමදානයක්. to clean the lake. මොකටද මේ ශ්‍රමදාන කරන්නේ? ඔයාලගේ වැව පිරිසුදු කරන්න. ඒ පිළිබඳව නෝටිස් එකක් ලියන්න කියනවා ඔයාලගේ වෙල්ෆෙයාර් සොසයිටි එකේ සමාජිකයින්ට මේකට සහභාගී වෙන්න කියලා. මේ වගේ ෂෝට් නෝට් එක අපිට හදාගන්න පුළුවන්. ශ්‍රමදාන කැම්පේන් එක තමයි ඉවෙන්ට් එක. මේක කරන කෙනෙක් හෝ ටොපික් එකක් නැහැ. ශ්‍රමදානකට ටොපික් එකක් තියෙන විදිහකුත් නැහැනේ. ඊට පස්සේ රීසන් එක ලියනවා to clean the lake කියලා. organizer කවුද මේක සංවිධානය කරන්නේ? the welfare society. අර වගේම දිනේ ඊට පස්සේ වෙලාව දානවා. වෙලාව සාමාන්‍යයෙන් ශ්‍රමදානයක් වගේ දෙයකට පටන් ගන්න වෙලාවයි ඉවර වෙන වෙලාවයි දෙකම දැම්මොත් හොඳයි. ඒ හින්දා අපි from 2 වලින් වෙලාව දානවා. from වලින් පටන් ගන්න වෙලාවයි 2 වලින් ඉවර වෙන වෙලාවයි. ඊපස්සේ තියෙන තැන දානවා at the lake කියලා.
පස්සේ invitees and the writers post ලියනවා all the members and the secretary කියලා. මෙන්න මේ වගේ පොඩි ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ අපිට මතක තියාගන්න. මේකේ මේ නිල් පාටෙන් තියෙන ටික අනිවාර්යෙන් ඔයාලා හොඳටම මතක තියාගන්න ඕනේ. මේවා වෙනස් වෙන්නේ නැහැ. ඒ ටික අනිවාර්යෙන් අපි notice එක ලිවිය යුතුමයි. එතකොට බලන්න මේ රතු පාටෙන් තියෙනවා. මේ රතු පාටෙන් තියෙන කොටස් තමයි අපි short note එක විදිහට හදාගත්තේ. මේ short note එකේ හදාගත්තේ නැති කොටස් මේකෙන් අහක් කරන්න පුළුවන් අපිට. short note එකේ තියෙන කොටස් ටික මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට මේ කොළ පාටින් මම පෙන්නලා දීලා තියෙනවා ඔයාලට නිපාත පද අපි යූස් කරන notice එක ලියද්දි මේ ස්ට්‍රක්චර් එකට අනුව අපිට පුළුවන් ලියන්න ලස්සන notice එකක්. ඉස්සෙල්ලාම event එකෙන් පටන් ගන්නවා. event ඊට පස්සේ will be held on කියන නිපාතයෙන් topic එකක් තියෙනවා නම් මාතෘකාවක් තියෙනවා නම් ඒක අපි සම්බන්ධ කරනවා. ඊට පස්සේ by කියන නිපාතයෙන් කරන කෙනාව සම්බන්ධ කරනවා. ඊට පස්සේ reason එක සම්බන්ධ කරනවා. ක්‍රියාපදයක් නම් reason එක විදිහට තියෙන්නේ to වලින්. නාම පදයක් නම් reason එක විදිහට තියෙන්නේ for කියන නිපාතය භාවිතා කරනවා. ඊට පස්සේ it will be organized කියන කොටස අනිවාර්යයි. මේක organize කරන්නේ කවුද කියලා organizer by කියන නිපාතයෙන් සම්බන්ධ කරනවා. and it will be held කියලා ලියලා date on වලින් සම්බන්ධ කරලා දිනේ ලියනවා. දිනේ ලියද්දී අනිවාර්යෙන් date එක මුලට ලියලා month එක මැදට ලියලා year එක අගට තමයි ලියන්නේ. ඊට පස්සේ time එක ලියනවා. හරියටම වෙලාව ලියනවා නම් අපි at වලින් ලියනවා. පටන් ගන්න වෙලාව විතරක් නම් පටන් ගන්න වෙලාවයි ඉවර වෙන වෙලාවයි දෙකම ලියනවා නම් අපි ඒක from වලින් පටන් ගන්න වෙලාවයි to වලින් ඉවර වෙන වෙලාවයි ලියනවා. ඊළඟට venue එක ස්ථානය මොකක් හරි ඇතුලේ නම් කරන්නේ in වලින් ලියනවා. එළිය වගේ කරනවා නම් at වලින් ලියනවා. ඊට පස්සේ the invitees කාටද ආරාධනා කරන්න කියලා ලියනවා. ලියලා invited to be participated කියලා ලියන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයාලගේ වම් අත පැත්තේ පල්ලෙහාන් ලියන්න ඕනේ මේක ලියන දවස. ඊට පස්සේ දකුණු අත පැත්තේ පල්ලෙහාන් අස්සම් කරලා යටින් ලියන්න ඕනේ the writers post මේ ලියන කෙනාගේ තනතුර මොකක්ද කියලා. මේ තියෙන්නේ අපි හදාගත්ත short note එකයි question එකයි. මේ question එකට අනුව හදාගත්ත short note එක තමයි මේ තියෙන්නේ. ඔයාලට මම ඉස්සෙල්ලා මේක පෙන්නුවා. මේ හදාගත්ත short note එක අපි බලමු කොහොමද apply කරන්නේ notice එකට කියලා. මේ තියෙන short note එක මේ විදිහට තමයි අපි notice එකක් බාටපත් කරන්නේ. එතකොට ඔයාලට පේනවා event එකෙන් තමයි අපි notice එක පටන් ගන්න. event එක lecture will be held. ඊට පස්සේ topic එකක් තියෙනවා modern invention කියලා. අපි topic එක on කියන නිපාතයෙන් සම්බන්ධ කරනවා on information technology. ඊට පස්සේ කරන කෙනෙක් ඉන්නවා මේක lecture එකක් හින්දා කරන කෙනෙක් ඉන්නවා. ඒ හින්දා අපි ඒ දුවව සම්බන්ධ කරනවා by කියන නිපාතයෙන් by Dr. Bandara. ඊට පස්සේ reason එක අපි සම්බන්ධ කරනවා මේකේ encourage කියලා කියන්නේ verb එකක් හින්දා to වලින් to encourage the students to invent new things කියලා. එතකොට අපි උඩින්ම notice කියලා තමයි සාමාන්‍යයෙන් සිංහලයේදී දැන්වීමයි කියලා ලියන්නේ පටන් ගන්න. ඒ වගේ notice කියලා ලියලා පටන් ගන්න. A lecture will be held on information technology by Dr. Bandara to encourage the students to invent new things කියලා ලියලා ඊට පස්සේ ආපහු ලියනවා it will be organized. කවුද මේක organize කරන්නේ? මේක තියෙනවා organizer කවුද? the science club කියලා. අපි the science club කියන කොටස එතෙන්ට එක්කව කරනවා the science club of our school. අපේ පාසලේ විද්‍යා සංගමය තමයි සංවිධානය කරන්නේ. by කියන නිපාතයෙන් තමයි අපි එතකොට මේ organizer සම්බන්ධ කරන්නේ මේ කියන notice එකට. and it will be held date එකයි time එකයි venue එකයි මම කියපු විදිහට date එක නම් on වලින් time එක පටන් ගන්න වෙලාව විතරයි නම් කියන්නේ at වලින් venue එක ඇතුළක නම් සාමාන්‍යයෙන් තියෙන්නේ in වලින් අපි සම්බන්ධ කරනවා. මේක ලියලා අන්තිමට
අපි ලියනවා all the members are invited to be participated කියලා. මෙන්න මෙතන invitees කියන එකේ අපිට question එකේ බලා ගන්න පුළුවන් කාටද මේක ලියන්න කියන්නේ. ලියන්න තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ invite කරන්න කියලා හැම සමාජිකයෙකුටම. එතකොට අපි all the members are invited to be participated කියලා තමයි ලියන්නේ. වම් අත පැත්තේ පල්ලෙහාන් ලියන දවස. ඒ ලියන දවස අනිවාර්යයෙන්ම මේ පැවැත්වෙන දවසට කලින් දවසක් වෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මේකේ තියෙන්නේ පැවැත්වෙන්නේ 22 August 2021 ලියන්න ඊට කලින් මම මේකේ මැයි මාසේ 8 වෙනිදා කියලා දාලා තියෙන ගොඩාක් කලින් එකක්. එහෙම ඕනේ නැහැ. ඔයාලා සතියක් විතර කලින් මේක සතියක් විතර කලින් දවසක් දැම්මොත් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ අස්සම් කරලා ලියන්න ඕනේ පෝස්ට් එක. මේක ලියන කෙනාගේ පෝස්ට් එක the secretary of the science club තමයි මෙයා තමයි මේ science club එකේ ලේකම් තමයි මේක ලියන්නේ. හරි. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා හදාගත්ත ඊළඟ short note එක. අපි බලමු මේ short note එකෙන් කොහොමද notice එකක් හදාගන්නේ කියලා. මේ තියෙන්නේ හදාගත්ත notice එක. මේකේ event එක විදිහට තියෙන ශ්‍රමදාන campaign එකක්. ඒ හින්දා topic එකක්වත් duo කෙනෙක්වත් නැහැ. අපි reason එකක් තියෙනවා මොකටද මේක කරන්න කියලා. ඊට පස්සේ organize කරන කෙනෙක් අනිවාර්යෙන් organizer කෙනෙක් ඉන්නවා. හේතුවක් තියෙන්න ඕනේ. අපි බලමු කොහොමද මේක ලියන්නේ කියලා. ඔයාලට පේනවා ඉස්සලා වගේ මුඩිම notice කියලා ලියලා තමයි අපි පටන් ගන්න. ඒ ශ්‍රමදාන campaign තමයි event එක will be held කියන එක අනිවාර්යයෙන් ලියන්න ඕනේ කියලා කිව්වා. හේතුව ලියනවා to clean the lake. ක්‍රියාපදයක් තියෙන හින්දා අපි to වලින් සම්බන්ධ කරනවා. to clean the lake. It will be organized by the welfare society of our village and it will be held. අර විදිහටම date time venue දාලා ඊට පස්සේ all the members මේකෙත් ආරාධනා කරන්න තියෙන්නේ all the members ලට. මේක ශ්‍රමදානයක් හින්දා අනිවාර්යෙන් අපි පැමිණිය යුතුයි කියලා ලියනවා. ඉස්සෙල්ලා වගේ ආරාධනා කරන්නේ නැහැ. හේතුව ශ්‍රමදානකට වගේ දෙයකට ආරාධනා කරාට මිනිස්සු වෙන්නේ නැහනේ. ඒ හින්දා අපි should come කියලා ලියනවා. අරන් එන්න ඕන නම් මොනවා හරි අපි ඒකත් මේකට මැට් කරලා ලියනවා along with a suitable tool for cleaning කියලා. පිරිසුදු කිරීමට ගැළපෙන උපකරණයක් රැගෙන එන්න කියලා. අපිට ඕන නම් පුළුවන් මේකට තව අපි දිවා ආහාර එහෙම දෙනවා නම් ඒකත් ලියන්න. lunch and tea will be provided කියලා. ඒක මම ලිව්වේ නැහැ. ඕන නම් එහෙම ලියා ගන්න පුළුවන් ඔයාලට. මේකෙත් දිනේ කලින් ලියනවා. කලින් දිනයක් දාලා ඊට පස්සේ අස්සන් සයන් එක සිග්නේචර් එක දාලා ඔයාලට පුළුවන් යටින් ලියන්න පෝස්ට් එක මේක ලියන කෙනාගේ. මේ විදිහට තමයි අපිට notice එකක් සරලවම ගොඩ නගා ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේ notice writing ගැන තේරෙන්නේ නැති කියලා යම් තාක් දුරකට මේක හොඳට බලන්න අනිවාර්යෙන් ලියාගෙන ඔයාලා බලන්න short note එකක් හදලා මේ structure එකට අනුව notice එකක් ලියන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාලට පුළුවන් වෙයි මෙහෙම 5ක් 6ක් කරපුවාම මේක හරියටම notice එකක් ලියා ගන්න. එහෙනම් ඔයාලා අපේ වීඩියෝ එකෙන් මොනවා හරි ගත්තා කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න මේක share කරන්න. ඒ වගේම like එකක් දාලා comment එකක් දාලා අපිව ධෛර්යමත් කරන්න කියලා ආරාධනා කරනවා. අපේ channel එක subscribe කරන්න. bell icon එක click කරලා ඊළඟ වීඩියෝ එක දාපු ගමන් notification එකක් ළඟටම ගෙන්න ගන්න කියලා ආරාධනා කරමින් අද අපේ වීඩියෝ එක නවත්තනවා. ලබන සතියේ තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.